ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2021 ජනවාරි 6 බදාදා සිරස්තල අත්අඩංගුවට ගත් ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප අධිකරණයේ අසල නොසන්සුන් තත්ත්වයක්. කොවිඩ් එන්නත ලබාදීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව ඉන්දිය විදේශ ඇමති ජනපතිට කියයි. කොළඹ නගර සභා සීමාව තුළ කොවිඩ් රෝගීන් 12255ක්. මුහුණු ආවරණ නොදැමූ පුද්ගලයින් රැසක් පොලිස් භාරයට. කෑගල්ලේ හෙළ ඔසුවට සායනික පරීක්ෂණ සඳහා අවසර. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වාදීමේ මිල රුපියල් 350යි. Other Therana. This is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේ කොන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ETI හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු අද පස්වරුවේ ඇප මත මුදා හැරුණා. ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් මිලියනයක ශරීර ඇප දෙක බැගින් වන ලෙස සැකකරුවන් සිව් දෙනාට ඇප නියම කෙරුණා. The big story. ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ETI ෆිනන්ස් ලිමිටඩ් යන ආයතනවල සිදු වූ බව කියන රුපියල් මිලියන 13.8ක අක්‍රමිකතා සහ අයථාක්‍රියා සම්බන්ධයෙන් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා ඊයේ දිනේ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ජීවක එදිරිසිංහ, අංජලි දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගත් අතර සිව්වන සැකකරුවන නාලක එදිරිසිංහ අද නීතිඥවරයෙකු මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුවට පැමිණ භාර වුණා. සැකකාර ETI හිටපු අධ්‍යක්ෂවරුන් 4 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද පස්වරු 5:15ට පමණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන් ඉදිරිපත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ සැකකරුවන් එහි තැන්පත්කරුවන්ගේ මුදල් භාවිත කර දෙස් හා විදෙස් දේපළ රැසක් මිලදීගෙන ඇති බවයි. එමෙන්ම ජනතාවගේ මුදල් සාවද්‍ය පරිහරණය, මුදල් විශුද්ධිකරණය යන චෝදනා සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිනි නැසෙගේ සෝමා එදිරිසිංහ ඇතුළු අදාළ සැකකරුවන් සිව් දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා. සැකකරුවන්ගෙන් සාක්ෂිකරුවන්ට එල්ලවිය හැකි බලපෑම්, රටින් පලා යාමේ හැකියාව සහ මහජන කැළඹීම් ඇතිවීමේ හැකියාව පදනම් කරගනිමින් සැකකරුවන් සිව් දෙනාට ඇප ලබා නොදෙන්නයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. විත්තිකාර පාර්ශවය ඊට විරෝධය පළ කළ අතර දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන් සිව් දෙනාට කොන්දේසි මත ඇප නියම කළා. ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් මිලියනයේ ශරීර ඇප දෙක බැගින් සැකකරුවන් සිව් දෙනාට නියම කළ අතර ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කළා. සති දෙකකට වරක් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව මාර්තු 3 වනදා යලි කැඳවනු ඇති. මේ අතර සැකකරුවන් සිව් දෙනාට ඇප හිමිවීම සම්බන්ධයෙන් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටි ETI තැන්පත්කරුවන් සිය විරෝධය පළ කළා. තව අවුරුදු 4-5ක් අපි මහපාරේ තියන්න එපා. අපි සික කිරි තියාගන්න ඉතින් ඒක ළඟ මම කිරි තියාගන්න. එතකොට හරි යන්නේ ජනතාවට සාහනයක් ලැබෙයි. 3කට පස්සේ අතන කොටරන් දවසක් දැම්මේ නැහැ බන්ධනා කරගත කරගෙන.
කරේ නෑ. හැබැයි පොල් ගෙඩියක් කඩුවොත් ඌ කොහොමද රිමන්? The big story. කොවිඩ් වෛරසය සඳහා ඉන්දියාව නිපදවන එන්නත විදෙස් රටවලට සැපීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය ලබා දෙන බව ඉන්දිය විදේශ සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී. දෙදින නිලචාරිකාවක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දියානු විදේශ සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණා. අනතුරුව පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ මෙරට ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තුගත කිරීමෙන් පසුව ඉන්දියාව නිෂ්පාදනය කරන COVID-19 එන්නත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවයි. සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය ලබා දෙන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයාට පොරොන්දු වූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. එමෙන්ම මෙරට සංචාරක ව්‍යාපාරයේ පුනරුදය වෙනුවෙන් ඉන්දිය සංචාරකීන්ට මෙරටට පැමිණීම සඳහා දිරිමත් කිරීමේ හැකියාව ඇති බවද ඉන්දිය විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා පවසා තිබෙනවා. ඉන් අනතුරුව ඉන්දිය විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්තුවා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ මධ්‍ය සාකච්ඡාවකට එක් වූයේ ඉන් පසුවයි. On behalf of His Excellency the President, Gotabaya Rajapaksa, government and the people of Sri Lanka, I convey our profound gratitude to the Prime Minister, Honorable Narendra Modi, and the Indian government for the tremendous support India extended during this past several months. My delegation sought India's partnership for our economic revival, stability through enhanced investment in different sectors of the economy. We are now looking at post-COVID cooperation, and I carry back with me Sri Lanka's interest in accessing vaccines from India. I shared with the Honorable Foreign Minister, as Prime Minister Modi has said, India sees international cooperation in this area as its duty. At the same time, there are specific challenges that need addressing, whether it is in finance or in trade, and my visit is also aimed at facilitating that process. There are many proposals under discussion, including in infrastructure, energy, and connectivity. Their early implementation is obviously in our mutual interest and would definitely accelerate Sri Lanka's economic recovery. It is in Sri Lanka's own interest that the expectations of the Tamil people for equality, justice, peace and dignity within a united Sri Lanka are fulfilled. That applies equally to the commitments made by the Sri Lankan government on meaningful devolution, including the 13th Amendment of the Constitution. The progress and prosperity of Sri Lanka will surely be advanced as a consequence. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා COVID-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ හෙළ ඔසුව සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට අවසර දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ඒ පිළිබඳව අද දැනුවත් කළ බවයි. කොවිඩ් වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද හෙළ ඔසුවට පසුගිය දෙසැම්බර් 30 වනදා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වුණා. පසුව එම හෙළ ඔසුව කොවිඩ් ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබුවා. ඒ අනුව එම හෙළ ඔසුව සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට අද දින අවසර ලබා දී තිබෙනවා. ඒ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට අවසරය ලබා දීමට පියවරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවරගත් බවයි. ඒ අනුව ඉදිරියේදී කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් දෙකකදී මෙම සායනික කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වුණා. කොළඹ වාහනකර සභා සීමාව තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 12255 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොළඹ පුරපතිනි රෝසේ සේනානායක මහත්මිය පවසනවා.
අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,248ක් ලෙස වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව දැක්වුණේ 219ක් ලෙසින්. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළේ කොටහේන ආදුරුප්පු වීදිය සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් ඉවත් කළ බවයි. මෙරටින් ඊයේ දිනේදී COVID-19 ආසාදිතයන් 484 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් ආසාදිතයන් 121 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර එයින් 38 දෙනෙකුම වාර්තා වී තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන්. නගර සභා සීමාව තුළ COVID-19 ආසාදිතින් මේ වෙනකොට 12255ක් හඳුනාගෙන තියෙනවා. කොළඹ නගර සභා සීමාව තුළ මරණ සංඛ්‍යාව 119යි. ඒ එක්කම කොළඹ මහනගර සභාවේ අපේ සේවය කරන නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවන් 292කට රෝගය හැදිලා තියෙනවා. මේ අතර අදත් සමාජය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට ගෙන PCR සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවන්ට යොමු කෙරුණා. ඊයේ දිනේදී එලෙස අත්අඩංගුවට ගෙන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා යොමු කළ 550 දෙනෙකු අතරින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා. ඕනෑම ස්ථානයක වෛරසය ශරීරගත වූ පුද්ගලයෙක් සිටීමේ හැකියාවක් තියෙනවා. සුළු වශයෙන් එක්කෙනා දෙන්නා වශයෙන් වෙන්න පුළුවන්. නමුත් මේ හමුවන සෑම රෝගියෙකකෙම ආශ්‍රිතයින් ගැන හොයලා බලනකොට දිවයින පුරාම මේ ආශ්‍රිතයින් ඉඳලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය සැලකිලි කරගෙන සෞඛ්‍ය පුරුදු වලට පරිමයෙන් අනුගත වී කටයුතු කරන්න. මතු ඇති වාතාවරණය සැලකිල්ලට ගනිමින් අදාළිවම පහේ සිට මහනුවර පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම හා ඇහැලියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අතර හුදකලා තත්ත්වයේ පැවති අක්කරේපත්තු පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද අලුයම පහේ සිට හුදකලා බවින් නිදහස් කෙරුණා. ඒ අනුව අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14 නගර බල ප්‍රදේශයේ පළමුණේ 1, ඔළුවිල් 2, අඩලච්චේනේ 8, අක්කරේපත්තු 8 1, අක්කරේපත්තු 8 3 සහ අක්කරේපත්තු 9 යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. ලෝක ප්‍රවණතා අධ්‍යයනය කරමින් අපේ රටට මේ මොහොතට ගැළපෙන ක්‍රමවේද හඳුනා ගනිමින් අපි ඉදිරියට ගමන් කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. සමස්ත රට වැහෙන එක නවත්තන්න. විශේෂයෙන්ම ලෝකේ ගොඩක් රටවල් මේ වෙනකොට පාවිච්චි කරන් තියෙන නගර අතර සංචාරන සම්බන්ධයෙන් යම් සීමා පැනවීම. ඒතර ඒක සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරෙන් අපි අධ්‍යයනය කළ යුතු කියලා අපි යෝජනා කරනවා. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට සහ ඇගේ දරුවන් දෙදෙනාට COVID-19 ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඔවුන් PCR පරීක්ෂාවට යොමු කර ඇත්තේ ඔවුන්ගේ නිවසේ මෙහෙකාරිය කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනීමත් සමගයි. අදාළ මෙහෙකාරිය පසුගියදා අනුරාධපුරයේ නිවසට ගොස් නැවත එමින් සිටියේදී දංගෝවිට ප්‍රදේශයේදී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා. මේ අතර ගාල්ල බන්ධනාගාරයේ සිටි 33 හැවිරිදි ගැමිණි රැඳවියක් දරු ප්‍රසූතිය සඳහා මහමෝදර රෝහලට ඊයේ ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවෙන් ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කළා. හංගවැල්ල ගිරිදර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවලින් එහි සේවය කරන පුද්ගලයන් 65 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට 100කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ප්‍රදේශයේ භාර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. අවිස්සාවේල සීතාවක පුරනගර සභා බල ප්‍රදේශයේ පිහිටි එල්ස්ටන් වත්ත ප්‍රදේශයෙන් ආමු ලෙස තෝරාගත් පුද්ගලයන් 160 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණවලදී ඒ අතරින් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මේ අතර මීට පෙර කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනුණු වවුනියාව පට්ටාංචචූර් ගම්මානයේ එකම පවුලේ පුද්ගලයන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුණා. මෙම පවුල මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අතර පල්ලන්සේන ආරෝග්‍ය මාතා දෙව්මැදුරේ නත්තල්දා පැවති දේවමෙහෙයේ ගීතිකා කණ්ඩායමේ සිටි දරුවෙකුට කොවිඩ් වැළඳී ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ආසාදිතයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 70 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර 200 දෙනෙකු අද PCR පරීක්ෂාවට ලක් කෙරුණා. මහනුවර දකුණු ලංගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අතර කොවිඩ් වෛරසය පැතිර යාමත් සමග අද සිට එය සම්පූර්ණයෙන් වසා දැමුණා. මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අද වාර්තා වුණා. ඒ අනුව එම තැපැල් කාර්යාලය తాවකාලිකව වසා දැමුණා. මධ්‍ය තැපැල් හුවමාරුව කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි තැපැල් කාර්යාලය ඉතා කඩිනමින්ම විවෘත කිරීමට අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ අතර ඊයේ දිනේදී පළමු වරට කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ තුල්හිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් අදත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. යනුව එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 49ක්. මේ අතර 31 වනදා පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය තවත් කොවිඩ් ආසාදිත රැඳවුවෙකු අද පොලිස් අත්අඩංගුවට ගැනුණා. පලා ගිය රැඳවුවන් අතරින් තවත් 30 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර පනත් කෙටුම්පත් කිහිපයක යල්පැනගේ යෙදුම් අද පාර්ලිමේන්තුවේදී සංශෝධනය කෙරුණේ මහරැජින යන වචනයද ඉවත් කරමින්. දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සාක්ෂි සංශෝධන පනත් කෙටුම්පත හා ඇප සංශෝධන පනත් කෙටුම්පත් අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. ඒ අනුව සාක්ෂි ආඥා පනතේ සහ දණ්ඩනීති සංග්‍රහ පනත්වල යල්පැන ගොස් ඇති වචන හා යෙදුම් සමකාලීන තත්ත්වයේ පිළිඹු වන වචන හා යෙදුම් වලින් ප්‍රතියෝජනය කිරීම සිදු කෙරුණා. උදාහරණයක් ලෙස සාක්ෂි ආඥා පනතේ මෙතෙක්කල් අන්තර්ගතව තිබූ මහරජිනට විරුද්ධව සටන් කිරීම යන වචනය වෙනුවට ජනරජයට විරුද්ධව සටන් කිරීම යන වචනය ආදේශ කිරීම ඇතුළු මහරජින යන වචනය දැක්වෙන සෑම තැනකම ජනරජය යන වචනය ආදේශ කිරීම ඒ අනුව සිදු කෙරුණා. යම් ඉස්ලාම් භක්තිකයෙක් ආගම අතහැර වෙනත් ආගමකට ගියහොත් ඔහු වහාම මරා දැමිය යුතුයයි කුරානයේ සඳහන් වෙලා තියෙනවා. මේ කුරාන වගන්තිය 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතට ඇතුළත් කරන තුරු අපි අන්ධයන් වගේ හිටියයි. විශේෂයෙන්ම හෝඩිය පන්තියේ ඉඳලා 5 වෙනි පන්තියේ දක්වා දරුවද වැඩිවියටපත් වෙනවා. ඒ දරුවෙක් වැඩිවියටපත් වුණොත් ඉස්ලාම් නීතියට කසාද වදින්න පුළුවන්. ඒතර කාති උසාවි වලින් මේක අනුමත කරනවා. ඉතින් අපි එක නීතියක් එක රටක් කිව්වේ මෙන්න මේක නවත්තන්න ඕන කියන එකයි කිව්වේ. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියා විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ ලාබාල බාලවයස්කාර විවාහ නැවැත්විය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් මම දැනටමත් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවුරුදු 18ක අවම විවාහ වයස ඉදිකර කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ලෙවන ලෝක යුද්ධයෙන් පසුව මුළු ලෝකයේ විසින්ම ජපානයේ කොන්කර තිබියදී අපරට නියෝජනය කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුදහමේ අගය ලොවට වටහා දෙමින් වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරයෙන් සංසිදේ යන ඒ බුද්ධ වචනය ජපානයේ පුනරුදේ හැරවුම් ලක්ෂ්‍ය වූ බවට අපි ඉතිහාසයේ දෙස බලා තේරුම් ගත යුතුය ඇත. එහෙත් එවන් ආදරය කරුණාව මෛත්‍රිය හා දයාව මත පදනම් වූ ගුණදන් අද අප සමාජයේ සතුව පවතින්නේද. 1983 මහා ජූලි කලබලය LTT සංවිධානයට ලබා දුන් ලොකුම ඔක්සිජන් සැපයුවා සේම සහරාන් ඇතුළු උන්මත්තික ම්ලේච්ඡ ත්‍රස්තවාදී සාහසිකයන්ට ඔක්සිජන් සැපයුවේ අලුත්ගම දිගනවැනි ස්ථානවල පැවති ජාතිවාදීන් ගැටුම් බවට කිසිදු විවාදයක් තිබිය නොහැක. මෙයින් තවදුරටත් මනාව පසක් වන්නේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සංසිදේ යන බුද්ධ වචනය අදටත් මේ මහ පොළොව මත සනාතන යථාර්ථයක් වන බව නොවන්නේද. අපි මේ තත්ත්වයෙන් මිදී බෙදීම වෛරය සැකය බෝ කරනවා වෙනුවට ආදරය කරුණාව දයාව මෛත්‍රිය බෝ කරන්නට කාලය එළඹ ඇත. නොයසේ නම් ජාතියක් වශයෙන් අපි යලි පසුතැවනු ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ ත්‍රස්තවාදීන් හා ඊට අනුබාල ආධාර ලබා දුන් සියලු දෙනා පිළිබඳව විමර්ශනය කොට දඬුවම් ලබා දිය යුතු වේ. ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නොමැත. වැරදි පුද්ගලයන් හඹා ගොස් ඇත්ත වශයෙන්ම ඊට සම්බන්ධ සමාජ කොටස් තවදුරටත් සමාජයේ සැඟවී සිට යලිත් වරක් යම් ප්‍රචණ්ඩත්වයක් මුදාහරනු ලැබුවහොත් මෙරට සමාජ ස්තරයට දරාගත නොහැකි මහා විශාල ඛේදවාචකයක් වනු ඇත. එම නිසා පරීක්ෂණ අපක්ෂපාතීව යුහුසිලිව කඩිනම්ව හා පූර්ව නිගමන වලින් තොරව සිදු කිරීම සඳහා රජය වගකිව යුතු රජයක් වශයෙන් අපි කටයුතු කරනු ඇත. මුස්ලිම් සමාජය තුළ යම් යම් අන්තවාදී කොටස් ත්‍රස්තවාදයේ වෙත නැඹුරු වී ප්‍රචණ්ඩත්වයේ මුදාහැරුණු ලැබුවාට කිසිදු විවාදයක් නැත. ඊට සම්බන්ධ සියලු තොරතුරු ලබාගෙන එවන් දෙයක් ඉදිරියේදී සිදු නොවීමට වගබලා ගැනීමට අප සමස්ත මුස්ලිම් ප්‍රජාව දිනාගත යුතු ඇත. මක්නිසාද යත් එකී තොරතුරු හා ඊට සම්බන්ධ කරුණු ලබා ගැනීම සඳහා එකී සමාජ චින්තනය වෙනස් කිරීම සඳහා ඒ අදහස් වලින් යම් යම් කොටස් මුදාගෙන ප්‍රධාන ප්‍රවාහයට ඔවුන් ඇතුළත් කිරීම සඳහා ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ අතිශය වැදගත් බව දියුණු රටවල් වන මහා බ්‍රිතාන්‍ය සිංගප්පූරුව ජර්මනිය වැනි රටවල් වලින් අපිට පාඩම් ඉගෙන ගත හැකිය. එනිසා මේ අවිශ්වාසයට මේ සැකයට මේ බේට මේ අන්‍යෝන්‍ය අනෝබෝධයට අවසන්තිතත් ලැබීමට ශ්‍රෑම ශ්‍රී ලාංකිකයක්ම තමන්ගේ යයි කිව හැකි ව්‍යවස්ථාවක් සැදීමේ විශාල වගකීමක් මේ රජයට හා අපේ අමාත්‍යංශයට පැන නැගී තිබෙනවා. එම කාර්ය අපි නොපැකිලව ඉට කරනවා. කොළඹ වරාය අප රටේ සංවර්ධනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බව අප කවුරුත් දන්නවා. පැවති යහපාලන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව ගිවිසුම් වලට එළඹී ඇත. අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කරු නොමැත. හැබැයි දැන් මේ තර්කයක් ගොඩනගන්න හදනවා. පැරණිව ගිවිසුමකට ගහලා තියෙන නිසා අපිට යන්න වෙලා තියෙනවා. හැබැයි යන්නේ පැරණි ගිවිසුම නෙවෙයි. තමුන්නාන්සලා යෝජනා කරලා තිබෙන්නේ ඉන්දියානු අදානි සමාගමත් එක්ක නව ගිවිසුමකට
මැදිරියකට එළඹීම සඳහා හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිලෝමීටර් 5යි මීටර් 200ක් දෙක දිය කඩනයක් ඩොලර් මිලියන් 400ක් වියදම් කරලා හදපු එකේ ප්‍රතිඵලය නිසා තමයි අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට කතා කරන්න නැගෙනහිර පර්යන්තයක් අපිට දායාද වුණේ. අහගෙන ඉන්න. සාමාන්‍ය විසයි මේවා කියනකොට මේ පර්යන්තය අපටම කරගෙන යාමට නොහැකි වුණ තියෙන බාධා ඒකට දෙන එකම බාධාව තමයි 2015 ඔබතුමාගේ පූර්ණ සහයෝගය ඇතුව හදාගත්තා වූ යහපාලන ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග නිසා අපිට මේ වරාය ගෙනියන්න බැරිකමක් තියෙනවා කියන එකත් පැහැදිලිව මතක් කරන්න ඕන. අවසන් වාක්‍ය ඔච්චර ප්‍රමාදුණිය කියලා මම බලාගෙන හිටියේ. පුරුදු එක. ඉන්දියානුවේ කෙනවලු ඩොලර් මිලියන 600ක් දෙන්න ඉන්දියාවේ අනේ පිටි සිටානෝද දන්නේ. මේ වන විටත් පාසල් දූදරුවන්ට නිල ඇඳුම දී ගන්න බැරි වෙලා තිබෙනවානේ. දිස්ත්‍රික්ක 5කට 6කට ඒ රෙදි යවලා තිබෙනවා. අනිත් ඒවා අපි කරගෙන යනවා. 11 වෙනිදා මේ ළමයි පාසල් වලට එනකොට පෙළපොත් ඔක්කොම අපි යවලා තියෙනවා. මේවා ලේසි පහසු වැඩ නෙවෙයි. කවදාද නිල ඇඳුම දෙන්නේ? ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ ඇමතිතුමා මට කියලා දැන් කිව්වා. මම ඒක වාර්තාගත කරනවා. ගරු විපක්ෂ නායකතුමා කියපෙම ඉල්ල රාස් කර ගන්න. හැබැයි ඔබතුමාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමාට කිව්වා බ්ලඩි ෆූල් කියලා. කුමන චෝදනා එල්ල වුවත් තමන් යුක්‍රේන සංචාරකයන් මෙරටට ගෙන්වනු ලබන්නේ නියම ව්‍යාපෘතියට අනුව බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද ප්‍රෝටි සාකච්ඡාවකට එක්වෙමින්. වර්තමාන ආණ්ඩුව යම් ක්‍රියාපටිපාතයක් ලබා දීලා තියෙනවා. ඒ රාමුව තුල අපි වැඩ කරනවා. මේ නියාමක වැඩසටහන අපි කරන්නේ විශේෂයෙන් ඉදිරියේදී සංචාරකයන් ගෙනීමට හැකි ක්‍රමවේදයක් හදන්න. අන්න ඒ ක්‍රමවේදය ඇතුලේ යම් යම් අපහසුතාවයන් තියෙනවා. ඒවා යම් කෙනෙකුට නීති කැඩුව කියලා පෙන්වන්න පුළුවන්. නමුත් ඒක මම එහෙම පිළිගන්නේ නැහැ. ඒ සංචාරකයන් අද පැමිණලා සිටින ප්‍රමාණය අපි ගණන් හැදුවොතින් 600 ගාණක් 44ක්ද කොහෙද පැමිණලා සිටිනවා. ඒ 44න් දෙන්නෙක් පමණයි ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන්නේ. නිකන් අපි ලංකාවේ යම් කිසි තැනක අහඹු ලෙස ගත්තොතින් 644ක් සමහර විට දෙන්නෙකුට වැඩි ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබලාගේ තර්කය අනුව එහෙමනම් ඔක්කොම නිරෝධානය වෙන්න ඕනේ එහෙනම් ඒ ලංකාවේ ඉන්න හැමෝටම බයෙ ඉන්න ඕනේ කෙනෙක්ට. ඒක පිළිගන්න බෑ. මේ සංචාරක බුබුල සඳහා ඇයි යුක්‍රේන රාජ්‍යම තෝරාගත්තේ? ඇත්තටම එතන යුක්‍රේන රාජ්‍ය පමණක් තෝරගත්ත නෙමෙයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණා සංචාරක බුබුලට යම් රටවල් ටිකක් තෝරගන්න. ඒකට ඉදිරිපත් වෙන්න මම අභියෝග බාරගත්තේ රුසියානු සමූහ ආණ්ඩුවෙනුත් කසස්ථාන් රාජ්‍යනුත් යුක්‍රේන රාජ්‍යනුත් සංචාරකයන් රැගෙන එන්න පුළුවන් මේ නියාමක අවධියේදී. නමුත් අනිත් රටවල් වලට කිසි කෙනෙක් කිව්වේ නෑ ගේන්න එපා කියලා. දැන් බිස් ඇට් 10 විශේෂාංග. ශ්‍රී ලංකා පොලිසිය භාවිතා කරන මාර්ගබාධක සඳහා අනුග්‍රහය දක්වමින් සොලෙක්ස් සමාගම සේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදීම නිෂ්පාදනය කළ නවතම මාර්ගබාධක කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පිරිනැමුවා. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. සොලෙක්ස් සමාගමේ වෙළඳ කළමනාකරණ ප්‍රධානී වෛද්‍ය සඳිනී විජේසිරි මෙනවිය පැවසුවේ ඉදිරියේදී දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට අවශ්‍ය මාර්ගබාධක සැපයීම සඳහා තම ආයතනයේ දායකත්වය ලබා දෙන බවයි. ඒ සමගින් පුවත් විකාශය අවසන් වනවා. මේ අනතුර ඔබට එක්විය හැකි අලුත් පාර්ලිමේන්තුව සමගින්. සුබ රාත්‍රියක්.